සුව වේවා සුව බෝ වේවා ඔබට රටට මුළු ලෝකයටම සුවය බෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑ රැදෙක් සසුනට පූජා කරන වෙලාවක අකනිටා බඹලෝ දක්වා දෙව් බඹ සුර නරන් ප්‍රීතිഘോഷා පවත්වනවාය සාදුනාද දෙනවාය ගුවනින් මල්වැහි වස්සනවාය කියලා තමයි බණ පොත කියන්නේ. ඒ අනුව අඩි 225ක විශ්කම්බෙන් යුත් අඩි 238ක උසින් යුත් සඳහිරු සෑ රදුන් ඊයේ බුදු සසුනට පූජා කරනවා. සඳහිරු සෑ රජුන් සසුනට පිදූ වගයි අද දිවයින පුවත්පත ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා. ජාතික පුවත්පත් සියල්ලම මුල් පිටුවල සැරසී තිබෙන ඊයේ ඉල් පොහොය දවසේ සිදුවෙච්ච මේ මහරු පින්කම ගැන අනුරාධ හිරිපිටියේ කවියක් ලියනවා මේ ඡායාරූපයත් එක්ක. සඳසොමි ගුණය හිරුසේ තේජසින් තිර රජු යන අරුත කුළු ගැන්නුණු හැඟුම්බර යුද ජය සිහි කරන නිවහල් සුසුම්ස්වර සඳහිරු සෑය වැඳගමු අත් මුදුන් කර. සඳහිරු සෑය බුදු සසුනට පූජා කරයි කියලා අද පුවත්පතත් ගුවනින් දිස්වන අයුරු ඡායාරූපයට නගනවා. එතකොට ඔබ දකින්න තැනක ඉඳලා ඉන්න තැනක ඉඳලා සාදුනාදන ගන්නවා මේ කළ මහා පින්කමට සර්වඥ ධාතුන් වහන්සේලා කපිලවස්තු පුරයෙන් වැඩම කරපු තැන්පත් කර තිබෙනවා. රන්පත් පන්තලියෝ ත්‍රිපිටකය කිලෝ 8ක රන් දඹරන් පිළිමය විවිධ වර්ගයේ මැණික්ගල් 1895ක් වටිනා රත්රන් හා මුතු වලින් සජ්ජිතයි මේ සෑරදුන්. වැලිකිව් 15000ක් ගියා හදන්න ගඩොල් කෝටි 2.5ක් ගිහිල්ලා තියෙනවා. සිමෙන්ති කොට්ට 1,75,000ක් ගිහිල්ලා තියෙනවා. මීටත් වඩා සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ හිඳින මේ මහා සෑරදුන්ට වන්දනාමාන කරද්දී අපි ඔබ දෝත් නගා අත්මුදුන් දෙන්නේ මේ 30 අවුරුදු යුද්ධය අවුරුදු 3කින් නිමා කරන්න තමන්ගේ ජීවිත ඇස් ඉස් මස් ලේ පූජා කරපු රණවිරුවන්ට ඒ අවුරුදු 30ක් පුරා යුද්ධයෙන් තමන්ගේ ජීවිත පූජා කරපු ඇස් ඉස් මස් ලේ දන් දීපු විරුවන්ට ඒ සියලු දෙනාට තමයි ඒ පින අත්පත් වෙන්නේ අපි දෝත් මුදුන් තියෙන වාරයක් පාසා. ජාතික පුවත්පත්වල ප්‍රධාන පුවත් සිරස්වල දුටුවම හිතෙන්නේ අපි මේ සඳහිරු සෑයේ වර්ණනාත්මකව ඔබට ඒ පිළිබඳ කීවා වුණත් අනේ සඳහිරු සෑය වඳින්න යන්න ඕනි කියලා මේ කලබලේ අනුරාධපුර යන්න එපා. හේතුව තමයි මේ වෙනකොට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වෙනදට වඩා 15%කින් 20කින් වැඩි වෙලා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහත්මයාත් කියනවා. ඒ නිසා මේ මොහොතේ ඉන්න තැනක සිට පින් කරගන්න වැඩිය රංචු ගහන්න යන්න එපා. ඒක අවධානයට සහ අවදානමට ලක් වෙන කාරණයක් කියලාත් මතක් කරගෙන ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල මොනවද කියලා බලමු. IMF කොන්දේසි සෞභාග්‍යයේ දැක්මට බාධාවක් විය හැකි. ඒ නිසා මුල්‍ය අරමුදලින් අපි ණය ගන්නේ නැහැ කියලා මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් ගබ්‍රාල් මහත්මයා කරන ප්‍රකාශය ජයසිරි මුණසිංහ වාර්තා කරනවා. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ විදියට. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ ඒ අනුව වාර්තා කරද්දී විපක්ෂයේ සමහරු IMF එකට යන්න කියලා අපිට කියනවා. හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහත්මයා එවැගේම ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා මේ අය කියනවා IMF එකට යන්න කියලා. ඔවුන් එදා එහෙ ගිහිල්ලා අමාරුවේ වැටුණා. ඔවුන් හදන්නේ අපිත් අමාරුවේ දාන්න. අපේ රටේ ජාතික ආරක්ෂාව ජනතා සුබ සාධනයේ සංවර්ධන ඇති කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරනවා. ඒවා සාර්ථක කර ගැනීමට අපි කටයුතු කරමින් ඉන්නවා. COVID-19 වසංගතයෙන් පුළුවන් තරම් රටේ ආර්ථික අභියෝගවලට එල්ලවෙන බලපෑම අඩු කරගෙන. ඒක කොතරම් අභියෝගාත්මක වුණත් ජාතික ආරක්ෂාව පාවා දෙන්න ජනතා සුබ සාධන ව්‍යාපෘති සඳහා වැය කරන මුදල් කප්පාදුවකට ආණ්ඩුව කිසිසේත්ම සූදානම් නැහැ. IMF එකට ගිහිල්ලා මුදල් ලබා ගන්න ගියොත් සමහර විට අපට විවිධ කොන්දේසි වලට ඉදිරිපත් වෙන්න සිද්ධ වෙයි. ඒවා රටට බලපාන රටේ ජන සමාජයට බලපාන අහිතකර අන්දමින් බලපාන වේ. නිසා අපි මේ අවස්ථාවේදී උත්සාහ කරන්නේ රටේ ආර්ථිකය සහ රටේ මුදල් තත්ත්වය වැඩි කරගන්න. බිඳවැටි ඇති සංචාරක කර්මාන්තය පුබුදුවන්න, අපනයන ආදායම් වැඩි කරගන්න මේ විදිහේ ක්‍රම වලින් සහ ඍජු විදේශ ආයෝජන වලින් අපි මුදල් වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒ නැතුව IMF එකට යන්න අපේ අදහසක් නැහැ. IMF එකට ගියොත් සමහර විට අපිට කියයි සමෘද්ධිය කපන්න කියයි ඊට පස්සේ ගොවිතැන පාඩු ඒක නිසා ඒ ඉඩම් ගොඩ කරලා
ගොඩනැගිලි හදන්න කියයි, රාජ්‍ය සේවකයන් රස්සාවෙන් අයින් කරන්න කියයි, විවිධ තැන්වලට යන්න වෙයි. ඒවා ජන සමාජයට බාධා වෙනවා. ඒ නිසා අපි IMF එකට යන්නේ නැහැ කියලා මහා බැංකුව අධිපතිතුමා කියනවා. ඊළඟට දිවයින පුවත්පත අද ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරන්නේ සපුගස් කන්දේ වැඩ නැතුව 1300කට කෝටි 10ක් පඩි දෙන්න වෙයි. වැඩ නැතුව කෝටි 10ක් පඩි දෙන්න වෙයි. ඛනිජ තෙල් පොදු සේවක සංගමේ සභාපති අශෝක රන්වල මහතා කියනවා කියලා චමින්ද සිල්ව වාර්තා කරනවා. සපුගස්කන්ධ පිරිපහදුවට බොරතෙල් නොගෙන්වීම නිසා එහි සේවකයන් 1300ක් කිසිදු රාජකාරියක් නොමැතිව නිකරුණේ සිටින බව ඛනිජ තෙල් පොදු සේවක සංගමේ සභාපති අශෝක රන්වල මහත්මයා සඳහන් කරනවා. මේ පිළිබඳ කතිකාවත ඉදිරියේදී අතුරු සිරස් අතර වාර්තා වෙන නිසා අපි වැඩි විස්තර පස්සේ කතා කරමු. කොහොම වුණත් කෝටි 10ක් 1300කට පඩි දෙන්න ගෙවනවා වැඩ නැතිව. මණ්ඩලයට ආදරේ නිසා සමාජ සංස්ථාවට ආදරේ නිසා වැඩ නැතුව පඩි එපා එහෙනම් අඩු කරන්න කියලා ඒ මහත්තුරුත් කියන්නේ නේද සංස්ථාවට ආදරේට නම් ඒ කතා කරන්නේ. කොහොම වුණත් යුගදන විගිවිසුම කැබිනට් තීරණයට එරෙහිව තිදෙනෙක් ඇමතිවරු උත්සාවියට යනවා කියලා අද වාර්තා කරනවා ලංකාදීපයේ ප්‍රධාන සිරස්වල. හැබැයි මේක පරණ ප්‍රවෘත්තියක්. අපි පෙරේදත් මේක වාර්තා කළා. අජන්ත කුමාර අගඩකඩයි වාර්තා කරන්නේ අද ලංකාදීපයේ සිරස්වල. යනෝ යුගදන විගිවිසුමට එරෙහිව කැබිනට් මණ්ඩලය නියෝජනය කරන වාසුදේව නායකකාර විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල කියන අමාත්‍යවරු Tamanගේ පෙත්සම වෙනුවෙන් වෙනම නීතිපතිවරයා වෙනුවට වෙනම නීතිඥ මණ්ඩලයක් යොමු කරන්න කටයුතු කරනවා කියලයි අද ලංකාදීපයේ සඳහන් කර සිටින්නේ. ඊළඟට අද පුවත්පත සඳහන් කරනවා බොරතෙල් ආනයනයට වඩා ඉන්ධන ආනයනයේ ලාභයි කියලා බලශක්තිය ඇමති උදය ගම්මන්පිල මහත්මයා කරන ප්‍රකාශය. බොරතෙල් පිරිපහදුවේදී දල වශයෙන් රුපියල් 5ක ලාභයක් තිබුණත් ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ධ පිරිපාදු කළ ඉන්ධන වලට අඩුවීම නිසා රුපියල් 15ක් පමණ අලාභයක් ඇති වෙනවා. ඒ නිසා ඍජුව ඩීසල් ආනයනයේදී බැරල් එකකට ඩොලර් 93.65යි. ඒ වගේම බොරතෙල් අපනයනයට ඩොලර් 197ක් එහෙම නැත්නම් දෙගුණයකට වඩා වැඩි මුදලක් වැය වෙනවා කියලා තමයි ගණන් හදලා කියන්නේ. කොහොම වුණත් ඉක්මනින්ම නැවත වතාවක් සපුගස්කන්ධේ ගිනි දැල්ල පත්තු කරන එක තමයි දවස් 50ක් ඇතුළත මේ ගිනි දැල්ල පත්තු කරන එක තමයි මගේ ඉලක්කය කියලා ඇමතිතුමා කියනවා. ඒ අතරේ මාර්ග හදන ව්‍යාපෘති පොළු තැබූ කොන්ත්‍රාත්කරුවන්ටම නිලන්ත මදුරාවලගේ ප්‍රධාන සිරස්වලේ අද අරුණ පුවත්පතේ කෝටි 600ක් වැඩිිනුත් දෙන්නේයි. ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති බහරගෙන අතරමඟදී අත්හැර දැමූ කොන්ත්‍රාත්කරුවන්ටම එම ව්‍යාපෘති නැවත බහර දීමේ සිද්ධියක් අනාවරණ වී තිබෙනවා. 2020 දී මේක සිදු වුණා කියලා තමයි විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් උපුටා දක්වමින් අද අරුණ පුවත්පත කියන්නේ දකුණ සබරගම මධ්‍යම උතුරුමැද වයඹ සහ කළුතර කියන දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශවල ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ මේ ව්‍යාපෘති බහරගත් කොන්ත්‍රාත්කරුවන් ඒ කටයුතු ඉටු නොකර අතරමඟ දමා ගොස් ඇති අතර ඉතිරි කොට සම්පූර්ණ කිරීමේ කටයුතු යලි එම කොන්ත්‍රාත්කරුවන්ටම මේ විදිහට පවරලා තියෙනවා. ඊට පස්සේ වැඩිපුර කෝටි 500කුත් ගෙවුවා කියලා තමයි විගණකාධිපතිවරයාගේ තමන්ගේ වාර්තාවේ සඳහන් කර සිටින්නේ. අනුව මාර්ග හදන ව්‍යාපෘති වලට පොළු තැබූ කොන්ත්‍රාත්කරුවන්ටම කෝටි 600කුත් වැඩි දීලා ආය දුන්නා කියලා තමයි කතාව කියන්නේ. ඊළඟට යනවා මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලය පත්තර නිකන් අනිත් පැත්තට හැරුව ඔළුවෙන් හිටගත්තා වගේ. මොකද අපිත් නිකන් මේ දවස්වල ඔළුවෙන් හිටගෙනද ඉන්නේ. කොවිඩ් නැති රටක වගේ තමයි අපි තර්ක කරන්නේ, අපි එහා මෙහා යන්නේ, අපි හැසිරෙන්නේ, ආර්ථිකය ගැන කතා කරන්නේ, මේ සැපයුම් පිළිබඳව කතා කරන්නේ කොවිඩ් නැති ලෝකයක කොවිඩ් නැති රටක වගේ. හැබැයි හම්බන්තොට කම්හල් වැඩබිමක කොවිඩ් රෝගීන් 69ක් හමු වෙයි. 42ක් ඉන්දියානුවන්. හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි වාර්තා කර සිටින්නේ අද මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. ඒ අනුව කොවිඩ් කොහොමද රට පුරා වාර්තා වෙන්නේ කියන කාරණාව පිළිබඳව ජාතික පුවත්පත්වල අවධානයට ලක් වෙලා තියෙන පුවත් අතරේ පුවත් ගණනාවක් තියෙනවා. දැන් 60න්ද විශ්‍රාම යන්නේ 65න්ද විශ්‍රාම යන්නේ 60න් හරි 65න් හරි විශ්‍රාම යන්න තීරණය එනවා නම් 60න්ද 65න්ද විශ්‍රාම යන්නේ ඒ තීරණයට මොකද වෙලා තියෙන්නේ? ඒකක් තියෙනවා. ඒ වගේම දැන් 60 65 වේවා ජීවත් වෙලා ඉන්න තාක්කල් ඒ ඉන්නෙත් නයි පොළොංගු එක්ක නම් මැරුණයින් පස්සෙත් නයි පොළොංගු එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා නම් ඒක බලවත් අසාධාරණයක් නේ. පුවත් ගණනාවක් තියෙනවා. අන්දහිරු සෑයෙන් අද වැඩසටහන පටන් ගත්ත නිසාද දන්නේ වැඩිපුරම ධනට පිනට බර පුවත් තමයි තියෙන්නේ. ඒ අතරේ අම්මා දරුවා පන්සලට දුන්නා කියලා තාත්තා නඩුවක් දැම්ම කියලා කතාවකුත් තියෙනවා. කොහොම වුණත් ජනපොතේ තියෙන සමහර දේවල් බණපොතට ඇවිල්ලා තියෙනවා. බණපොතේ තියෙන සමහර දේවල් ජනපොතට ඇවිල්ලා තියෙනවා කියලා බණපොතයි ජනපොතයි දෙකම පිරික්සද්දී පේන කාරණාවක්. ජනපොත කියලා කියන්නේ ජනශ්‍රුතිය නම් ජනශ්‍රුතියේ බොහෝ දේවල් බෞද්ධ සාහිත්‍යයෙන් බෞද්ධ දර්ශනයෙන් එකතු වෙලා තියෙනවා. ඒක අනිත් පැත්තත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට කැටකිරිල්ලගේ උපමාව ජනපොතෙත් තියෙනවා බණපොතෙත් තියෙනවා. ගොවීන් දන්න කාරණාවක් තමයි ගොවීන් පස් පෙරලද්දි පෙරලෙන පස් පිඩෙල්ලේ යට කැටකිරිල්ල
කැදලි තනනවා. එතකොට ජනපොත සහ බණපොත කියන කතාව තමයි මේ කැටකිරිල්ල දැහැගන්න එහෙම නැත්නම් ගොදුරු කරගන්න උකුස්සු වගේ සත්තු ආවම උඩේ ඉඳලා පහත් වෙලා ඊතලේ වගේ අර පස්පිඩල්ලේ හොට ඇනිලා ඒ ගොදුරු කරගන්න ආපු විලෝපකයා එහෙම නැත්නම් ඒ සතා මැරෙනවා කියලා තමයි ජනපොතයි බණපොතයි දෙකම කියන්නේ. ඒ නිසා පස්පිඩල්ලක් යට වුණත් කැටකිරිල්ලට ආරක්ෂාවක් තියෙනවා. නිදහසක් තියෙනවා. කැටකිරිල්ලකට උනත් පස්පිඩල්ලක් යට පවා ආරක්ෂාවක් තියෙනවා. කැටකිරිල්ලියට උගේ පුංචිම ගෙදර තියෙන නිදහස ලෝකයේ හමුවේ අපිටත් තියෙන්න ඕනේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ කරපු කතාව අද අරුණු පුවත්පත වාර්තා කරනවා. සඳහිරු සෑය චෛත්‍ය විවෘත කරන අවස්ථාවේදී පින්කම වෙලාවේදී මේ රටේ මොනතරම් පුංචි වුණත් අපේ රටට අපිට ජීවත් වෙන්න නිදහසක් තියෙන්න ඕන. මේ සෑය හදලා අපි ලෝකෙට කියන්නේ ඒකයි. ජීවිත පරිත්‍යාග කරලා ඒ නිදහස උදා කළ රණවිරුවන්ගේ ආරක්ෂාව අපේ නායකයොත් අනාගතයේ පහළ වෙන නායකයොත් බාර ගන්න ඕන බව තමයි මේ සෑය හමුවේ මම දෙන පණිවිඩය. ඒ කියන්නේ මේ සඳහිරු සෑය කියලා කියන්නේ පණිවිඩයක්. මොකක්ද මේ පණිවිඩය? ඒක අනාගත පරම්පරාවට අනාගත ලංකාවේ නායකයන්ට දෙන පණිවිඩය තමයි මේ රට ආරක්ෂා කරගන්න ඕනේ කියන පණිවිඩය තමයි මේ සඳහිරු සෑයන් ලබා දෙන්නේ. මේ සෑය විවෘත කරන මොහොතේ මේ රටේ එදා තිබුණු මරණ බිය ගැන මම මතක් කරන්න ඕනේ. 84 ඩොලර් ෆාම්, කෙන් ෆාම්, කෝකිලයි වලට ගහලා 91ක් මරලා අපේ ඓතිහාසික රාජධානී වලට, ගම්බිම් වලට මරණ බය ගෙනාවා. ඊට පස්සේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පාමුලට, ශ්‍රී දන්තදාතුන් වහන්සේ අභියසට, පන්සල් පල්ලි වලට මේ මරණ බිය ගෙනාවා. ආර්ථික මරමස්ථාන වලට ගෙනාවා. මේ අවුරුදු 30ක් තිස්සේ රට පීඩාවට පත් කරපු යුද්ධය තමයි අවුරුදු 3කින් දැඩි කැපවීම මැද්දේ අපි ජයග්‍රහණය කළේ. ඒකේ ප්‍රතිලාභ අපට නෙවෙයි අනාගතයට. හිටපු නායකයන් එදා අපේ ත්‍රිවිධ හමුදාව එහි ශක්තිය ගැන විශ්වාස කළේ නැහැ. නමුත් අපිට එහෙම විශ්වාසයක් තිබුණා. ඒ නිසා තමයි අපි යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන්නේ. අග්‍රාමාත්‍යතුමාගේ මේ කතාවෙන් පස්සේ අග්‍රාමාත්‍යතුමාගේ ජන්මදිනය ඊළඟට ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය එක දිනවල යෙදෙනවා. ඊයේ ඉල් පොහොය දිනේ නිමිත්තෙන් 216 වෙනි අමාදම් සිසිලත ධර්ම සාකච්ඡාමය පින්කම පැවැත්වුණා. එහිදී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමිපාණන් වහන්සේ කියනවා මහින්ද රාජපක්ෂ කියන්නේ බහුශ්‍රත දේශපාලනඥයෙක්. ඔබතුමාට ලකුණු දාගන්න කියනවා නෙමෙයි. මා විශ්වාස කරනවා දැන් ඔබතුමා දේශපාලනයෙන් පරිණත බවක් බහුශ්‍රත භාවයක් ලබාගෙන ඇති කියලා. ඔබතුමාට තේරෙනවා ඇති දේශපාලනඥයෙක් හැරෙන විට එක වචනයක් හරි කියනකොට මෙයා එන්නේ මොකටද කියලා. ඒක ලැබෙන්නේ දේශපාලනඥයෙක් විදියට දිගු කලක් ගිහින් පරිණත වුණාට පස්සේ හොඳට පාඩම් ඉගෙන ගත්තට පස්සේ හිරේ විලංගුවේ වැටලා පවා ඔබතුමා එහෙම පාඩම් ඉගෙනගෙන තියෙනවා. බොහෝ දේවල් ඉගෙනගෙන තියෙනවා. රටක් පාලනය කරන එක නිවන් දකින වැඩක්. හරියට රටක් පාලනය කරන එක නිවන් දකින වැඩක් කියලා ඊයේ ඒ ධර්ම දේශනාවේදී පූජ්‍ය ආචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමිපාණන් වහන්සේ අගමැතිතුමා පිළිබඳව කියනවා. ඊළඟට දිනමිඩු පුවත්පත් තවදුරටත් වාර්තා කරනවා ඔයාමඩුව කාබනික පොහොර මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක වාර්තාකරී සඳහන් කර සිටින්නේ අනුරාධපුර ඔයාමඩුව සේනානායක මාවත පොහොර අසුරු මධ්‍යස්ථානයේ පෙරේදා පස්වර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිරීක්ෂණය කළා. මේක ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහත්මයාගේ උත්සාහය නිසා ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක්. මොකද ඒ නම විශේෂයෙන්ම කියන්න හේතුව මේ කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා කෘෂිකර්ම ඇමතුමාගෙන් පස්සේ දැඩිසේ පරිශ්‍රමයක් දරන ඇමතිවරයෙක් තමයි එස්.එම්. චන්ද්‍රසේන මැතිවරයා. මොකද අනුරාධපුර දිස්ත්‍රික්කය කියලා කියන්නේ ලේසි ගොවි ජනතාව ඇවිලෙන වෙලාවක පැත්තකට අඩියක් පස්සට ගන්න එක නෑ. කොහොමුණත් මේ පරිසර හිතකාමී ගොවිතැනට යන්න ඕනි කියලා කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒ අභියෝගය බාර අරගෙන තියෙනවා. ඒ නිසා අපි පරිසරයට ආදරණය කරන උදවිය විදියට ඒ ව්‍යාපෘතියට දක්වන දායකත්වය අගය කරනවා. මේ අතරේ අපි කතාව පටන් ගනිද්දිත් කිව්වා සඳහිරු සෑය වර්ණනා කළා වුණාට ට්‍රැස් කකා යන්න සුදුසු නෑ මේ මොහොතේ වන්දනා කරන්න. පාසල් යලි වසා නත්තලට රට වහනවද කියලා තීරණය කරන්න ඕනේ වෙන කවුරුවත් නෙවෙයි. ඔබ PHI සංගමේ සභාපති කෑ කුලියාපිට දිනේෂ් උපේන්ද්‍ර වාර්තා කරන්නේ ඉදිරියේදී පාසල් වසා තබන්නේද නත්තලට රට වසා තබන්නේද කියලා තීරණය වෙන්නේ මේ පහුගිය දීර්ඝ සතියන්තයේ එක්ක. එමෙන්න තමයි මේ සතියන්තයේදී ජනතාවගේ වගකීම් විරහිත හැසිරීම අනුව ඒක තීරණය වේවි. අපි යන්නේ හැම වෙලාවෙම දැක්ක මේ දීර්ඝ සතියන්ත විනෝද වීමට බොහෝ දෙනෙක් ගමන් කරන ආකාරය කියන්න කනගාටුයි. බොහෝ දෙනෙක් මගතොටදී පවා කිසිදු ආයුරකින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා අපි දැකලා නැහැ. ඒ වගේම පිටපළාත් වලින් පැමිණි පිරිස් බොහෝ විට වැව් ආශ්‍රිත දියනාමින් විනෝද වෙනවා. හරියට වසංගතයක් ගැන අහලා නැහැ වගේ තමයි මේ හැසිරෙන්නේ. ඒ විතරක් නෙවෙයි දිස්ත්‍රික්ක 5ක
කොවිඩ් පොකුරු හැදෙන අවදානමක් තියෙනවා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් අනතුරු අඟවනවා. දිස්ත්‍රික්ක 5ක කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා අරුණ පුවත්පත සඳහන් කරනවා. මොනවද මේ දිස්ත්‍රික්ක 5? ඕන්න බලන්න මේ සතියන්තේ දීර්ඝ සතියන්තේ ගියාද යන්න දෙන්නේ තාමත් එහෙ දින්නේ. අනුරාධපුරයේ අම්පාර හම්බන්තොට මාතර සහ ගාල්ල කියන දිස්ත්‍රික්ක වලින් කොවිඩ් පොකුරු ඇතිවන ප්‍රවණතාවක් නිරීක්ෂණය කරනවා කියලා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉල්ලා කියන්නේ. ඒ නිසා මේ ගමන් බිමන් යන එක අඩු කරගන්න සිද්ධ වෙනවා. ඒ අතර පාසල් දරුවන් අතරත් කොවිඩ් රෝගයේ පැතිරීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පළ වෙනවා. ඒ නිසා දරුවෝ ඉස්කෝලේ යවන්නේ නැහැ. හැබැයි දරුවොත් එක්ක අපි ට්‍රිප් ගිහිල්ලා වැව්වල නානවා. අනේ අපි. සිසු දරුවෙක්ට කොවිඩ් නම් ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියලා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනවා කියලා නිදර්ශන වික්‍රමසිංහ අද පුවත්පතට වාර්තා කරනවා. සිසුවෙකුට කොවිඩ් වැළඳී ඇති බවට පාසල තුළදී අනාවරණය වුණොත් මොකද කරන්න ඕනේ කියලා සවිස්තරාත්මක මාර්ගෝපදේශ මාලාවක් මේ සතියේ නිකුත් කරනවා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසියලු ගුණවර්ධන මහත්මයා සඳහන් කර සිටිනවා. ඊළඟට කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම කොහොමද කියලා වාර්තා කරද්දී සඳහන් කරන්න ඕනේ කොරෝනා නිරෝධායනට අවුරුදු 1.5ක් විතර යොදවපු කන්දකාඩුව පුනරුත්ථාපන වැඩසටහනේ නැවත වතාවක් වැඩපටන් අරගෙන තියෙනවා. ඉන්දිකා රාමනායක වාර්තා කරන්නේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගියපු වැලිකන්ද කන්දකාඩුව ප්‍රධාන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන කටයුතු නැවතත් ආරම්භ කරලා තිබෙනවා. ඒ කියන්නේ පුනරුත්ථාපන කටයුතු වලට ආරම්භ වෙලා තියෙන්නේ. මොකද මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් තමයි ඊට පස්සේ නිරෝධායන මධ්‍යස්ථානයක් විදිහට භාවිත කළේ. දැනට වාර්තා වෙන බොහෝ රෝගීන් නිවෙස්ගතව ප්‍රතිකාර කිරීම සහ නිවෙස්ගතව තබා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් රෝහල් එහෙම නැත්නම් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම තමයි ක්‍රමවේදය. කොවිඩ් වැඩි වෙයි කියන අනාවැකිය තමයි තියෙන්නේ. හැබැයි වැස්ස නම් අඩු වෙයි කියන අනාවැකියක් තියෙනවා. වැස්ස අදින් පසු තරමක් අඩු වෙයි. තරමක් අඩුයි කාලගුණ දෙපාර්තමේන්තුව කියන්නේ. හැබැයි බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයිඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දෙනිත් වැසිවාර කිහිපයක් ඇති වෙන බව සහ ඌව සහ උතුරුනගරි පළාත්වල හවස් කාලවල මේ වැස්ස ඇති වෙන්න පුළුවන් කියලා සඳහන් කර සිටිනවා. ඊළඟට කොවිඩ් මැද්දේ උනත් සංචාරකයන් එකා දෙන්න එන්න පටන් අරගෙන තියෙනවා. එකා දෙන්න නෙවෙයි. ඉලක්කම ගත්තොත් 9000ක් පමණ ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. දසදහසකට ආසන්න සංඛ්‍යාවක් වෙලා තියෙනවා. කටුනායක ගුවන්තොටේ දෛනික මෙහෙයුම් සංඛ්‍යාව 12000 පන්නලා කියලා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා උපුටා දක්වමින් තිලිනිත සිළු වාර්තා කරනවා. කටුනායක ගුවන්තොටුපොළේ දෛනික ගුවන් මගී මෙහෙයුම් මේ වන විට 12000ක් පමණ ඉක්මවා වාර්තා වන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කරනවා. කොවිඩ් වසංගතයේ පැමිණීමට කලින් වාර්ෂික ගුවන් මගී මෙහෙයුම් සංඛ්‍යාව මිලියන 10යි. අපි වැටිලා හිටියේ කොහොමුණත් මිලියන 10 ඉලක්කම අවුරුද්දකට යන්න දැන් දෛනිකව සාමාන්‍යයෙන් 12000 පන්නලා මෙහෙයුම් සිදු කරනවා කියලා වාර්තා කරනවා. ඒ කියන්නේ සංචාරකයන් නැවත රටට එන්න පටන් අරගෙන තියෙනවා. ඔය හෝටල් කර්මාන්තේ ඉන්න උදවිය කියනවා දැන් නම් බුකින්ග්ස් 1 2 3 එනවා කියලා. මොකද ශීත ඍතුව ආරම්භ වීමත් එක්කම බොහෝ යුරෝපීය සංචාරකයන් ලංකාවට එන්න පටන් අරගෙන තියෙනවා. ඒ අතරේ පමාවියා වසන්තේ කල්පිටියට ඩොල්ෆින් වසන්තය ඇවිත් සංචාරක ආකර්ශණ විදේශ සංචාරකයන්ගේ ආකර්ශණ දිනාගන්න කල්පිටිය ඩොල්ෆින් වසන්තය මේ පාර මාසයක් විතර පරක්කු වෙලා කියලා තමයි කල්පිටියේ පද්මා කුමාරි කංකා නම්ගේ වාර්තා කර සිටින්නේ. කොහොමුණත් සංචාරකයෝ එයි මේ වගේ විසිතුරු දසුන් නරඹන්න. සංචාරකයෝ එයි හැබැයි ඒගොල්ලෝ එන්න කැමති නැහැ. එහෙම නැත්නම් තමන්ගේ ගමනට දින නියම කරගෙන තිබුණා වුණත් රට ඇතුලේ අවුල් වියවුල් උද්ඝෝෂණ පාරතොට යන්න බෑ එහෙම කියලා දැනෙච්ච ගමන් ඒ ගමන කැන්සල් කරන්න එහෙම නැත්නම් ඒ ගමන අවලංගු කරන්න ඉඩ තියෙනවා. එන්න තියෙන ආයෝජකයෝ එන්න ඉන්න සංචාරකයෝ නොඑන්න ඉඩ තියෙනවා රට ඇතුලේ කලබල කියලා මවලා පෙන්නුවොත්. අයවැයෙන් දසදහසක වැටුප් වැඩිවීමක් නැත්නම් ජනවාරියේ සිට සටනට සූදානම්. සිරිමන්ත සමරත්නසේකරයි වාර්තා කර සිටින්නේ ලාල් කාන්ත හිටපු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය. ජීවන වියදමට සරලන ලෙස රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් අයවැය තුලින් සිදු නොවුනොත් ලබන අවුරුදු ජනවාරි මාසයේ සිට සියලු වෘත්තීය සමිති සම්බන්ධ කරගෙන දැවැන්ත සටනකට සූදානම් කියලා මේ සඳහන් කර සිටින්නේ. එතකොට අර කිව්වා වගේ ආයෝජකයෝ එයිද මේ විදියට වැඩබිම් වල ප්‍රශ්න ඇති වෙනවා නම් ඊළඟට සංචාරකයෝ එයිද රට ඇතුළේ මෙහෙම කලබල ඇති වෙනවා නම් එතකොට මෙම උද්ඝෝෂණ කළා කියලා අපිට ඩොලර් එනවද? කිරි එළදෙන කිරි වරල නම් මොකද කරන්න ඕනි? එක්ක ඊළඟ පැටිය හම්බ වෙනකන් ඉන්න වෙනවා. නැත්තම් බලන්න ඕනේ ටිකක් තනකොළ ටිකක් පුනක්කු ටිකක් දීලා එළදෙන පෝෂණය කළ ඕනේ කිරි ටික දොවා ගන්න. එහෙම නැතුව එළදෙන කිරි වරල නම් මොකද කරන්නේ? උද්ඝෝෂණ කළාම ඩොලර් 15 වෙනවා නම්
මමත් උද්ඝෝෂණයට ලෑස්ති කියලා චාමර අමරසූරිය මේ වාර්තා කරන්නේ උදේ ගම්මන්පිල අමාත්‍යවරයා කරන ප්‍රකාශය උද්ඝෝෂණ කරලා ඩොලර් උපයන්න පුළුවන් නම් ආදායම වැඩි වෙනවා නම් මමත් සූදානම් උද්ඝෝෂණ කරන්න මැද පෙරදිග යන්න ඕනේ නැහැ. එහෙනම් ඩොලර් හම්බ කරන්න කියලා ලංකාවේ ඉඳගෙන උද්ඝෝෂණ කරාම උදේ ඉඳන් හැන්ද වෙනකන් දවස් 365ම ඩොලර් හම්බ වෙයිද? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා වැඩ කරන්න සිද්ධ වෙනවා අකමැත්තෙන් වුණත් අපි ඉතිහාසය පුරා වැඩ වරද්දාගත්ත තැන් තියෙනවා. ඒ නිසා වැඩ කරන්න වෙනවා. පෞද්ගලික අංශයේ 60 විශ්‍රාම වයස බලාත්මකයි. කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මිය කියන පෞද්ගලික අංශයේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60ක් කිරීමේ නීතිය පෙරේදා සිට නීතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලායි වාර්තා කර සිටින පෞද්ගලික අංශයට. එතකොට ඒක බලපෑමක් තියෙනවා. හරි. පෞද්ගලික අංශයේ සේවකයන්ට අවුරුදු 60 වෙනකම් වැඩ කරන්න වෙනවා. නීතියෙන් මෙහෙමයි. ඔවුන්ගේ නම් කලබගෑනියක් නැහැ. රජයේ සේවකයන්ගේ පැත්තේ තමයි තියෙන්නේ. 65 වෙනකම්ම වැඩ කරන්න වෙයිද කියලා. රාජ්‍ය සේවයේ විශ්‍රාම වෑයමේ 65ට දික් කිරීමේ තීන්දුව පිළිබඳව පියවර ඉදිරියේදී ගැනනවා කියලා රාජ්‍ය පරිපාලන ලේකම් ජේ.ජේ. රත්නසිරි මහත්මයා සඳහන් කරනවා. මේ සඳහා චක්‍රලේඛ ආදී නිකුත් කිරීමට නියමිතයි. ඒ නිසා රාජ්‍ය සේව විශ්‍රාම වෑයම 65ට දික් කිරීම පිළිබඳව තවම ඒ ක්‍රමවේදය නැත්නම් ඒක අර නීත්‍ය අනුකූලව බලාත්මක වෙලා නැහැ. ඒක ඉදිරියේදී සිදු වෙන නියමිතයි කියලා තමයි චමින්ද සිල්වා වාර්තා කරන. ඒ අතරේ ජනක බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය පරිපාලන මැතිවරයා කියනවා සද්භාවයෙන් ගෙන ආපු අග්‍රහාර යෝජනාව අන්තවාදීන් බිඳ දැම්මා කියලා. මැති ජනක බණ්ඩාර තෙන්නකෝන් කියනවා යොහන් බාසුරයි වාර්තා කරන 70ට වැඩි අයට අග්‍රහාර රක්ෂණ ඉල්ලලා තිබුණා. රුපියල් 600ක වැටුප් කපා ගැනීමකින් පස්සේ මේ රක්ෂණය ලබා දෙන්න සූදානම් කියලා තමයි කිව්වේ. ඒකට අන්තවාදීන්ගේ විරෝධතාව පළ වෙච්ච නිසා ඒ සද්භාවයෙන් කරපු වැඩේවත් කරගෙන යන්න බැරි වුණා කියලා කියනවා. අන්තවාදීන් සමහරවිට සද්භාවයෙන් කරන වැඩ දිහා බලන විදිය සහ ඒවට ප්‍රතිචාර දක්වන විදිය, ඒවට සමාජය අවුළු වන විදිය ඊටාම හානිකරයි කියලා පහුගිය දවස්වල දැක්කා. දැන් අද දිවයින පුවත්පත වාර්තා කරනවා මුල් පිටුවේ පෙට්‍රල් සහ ගෑස් රැගත් නැව් දෙකක් කොළඹ වරායට අවිල්ලා තියෙනවා. නැව් එන්නේ නැහැ කියලා කිව්වා, තෙල් නැහැ කියලා කිව්වා. පහුගිය මාස 5 4 වතාවක් මේ විදිහට කතා කියලා තිබුණා. හැබැයි නැව් එන්නේ නැහැ කියලා කිව්වා, තෙල් නැහැ කියලා කිව්වා. තෙල් නැතුව කොහොමද ගමන් බිමන් යන්නේ කියලා කිව්වා. උපාලිද සේරම වාර්තා කරනවා පෙට්‍රල් සහ ගෑස් රැගත් නැව් දෙකක් කොළඹ වරායට. දිවයින පුවත්පතේ වාර්තා කර සිටින්නේ. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36000කුයි ගෑස් මෙට්‍රික් ටොන් 2500කුයි එක නැව් දෙකක් කොළඹ වරායට ආසන්නයි. ඒ කියන්නේ පෙට්‍රල් සහිත නැවෙන් අදාළ පෙට්‍රල් ඛනිජ තෙල් සංස්ථාවට අයිති මුතුරාජවැල තෙල් ගබඩාවේ සංකීර්ණ වලට අද ඉඳලා පුරවනවා කියලාත් සඳහන් කර සිටිනවා. එනවා නැති වෙනවා කියලා කිව්වා. දැන් පහුගිය දවස්වල පෝලිං වල හිටියා. අපිත් පෝලිං වල ඉඳලා තමයි තෙල් ටික ගහගත්තේ. දැන් වෙනද ගහනවට වඩා වැඩිපුර තෙල් ගහගත්ත. ඒ හේතුව තමයි අනවශ්‍ය පෝලිමත් වෙනද සාමාන්‍යයෙන් දවස් දෙකෙන් දෙකට තෙල් ගහනවා නම් දවස් දෙකෙන් දෙකට විනාඩි 15ක් විතර වගේ පෝලිං වල ඉන්න සිද්ධ වෙන නිසා අපිත් වෙන තෙල්ටදී තෙල් ටිකක් ගහගත්තා. හැබැයි තෙල් නැති වෙන්නේ නැහැ. තෙල් තියනවා කියලා පැහැදිලිව කියද්දිත් අර විශ්‍රාමික බොරුකාරයෙක් ඇමතුමා නම් එහෙමයි කියන්නේ විශ්‍රාමික බොරුකාරයෙක් කියපු කතාව විශ්වාස කළා තෙල් පෝලිං වල හිටියා තෙල් නැති වෙයි කියලා කිව්වා. ඇත්තටම ඒක බොරුවක් කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. හැබැයි සමහර ප්‍රදේශවල ඉන්ධන හල්වල එහෙම තෙල් නැහැ. ඒකට හේතුව තමයි අපි වෙනද ගහන ප්‍රමාණයට වඩා දෛනිකව වැඩි ප්‍රමාණයක් තෙල් ගහගත්ත හින්දා. ඒකත් දවස් දෙක තුනක් යද්දී ගැටලුව නිම වෙයි කියලා කිව්වා. ඒවා කිසි දෙයක් ඇහුවේ නැහැ අපි. ඒ නිසා අපි පෝලිං වල හිටියා අර විශ්‍රාමික බොරුකාරයෙක් කියන දේ අහලා. පෙබරවාරිය තෙක් විදුලි කප්පාදුවකුත් නැහැ කියලා තහවුරු කරනවා. මොකද දැන් අනිත් පැත්තෙන් කතාවක් යනවා පෙබරවාරි විතර වෙද්දී ලයිට් කපයි. පෙබරවාරි මාසෙ වෙනකන් විදුලිය කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකත් තවදුරටත් කරුණු පැහැදිලි කරනවා. මේ සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේ රජයේ මාධ්‍ය නාලිකාවක් නිසා අපි ස්වාධීන රූපවාහිනිය මේ උදේ පාන්දර ආණ්ඩුවට කඩේ යනවා කියලා. කමක් නැහැ. එහෙමත් කමක් නැහැ. හැබැයි සමාජයේ ගිනි ගන්න දේවල් වලින් ඈත් කරලා තියෙන කපයුතුකමක් කියලා හිතන නිසා තමයි මේ ගැන කියන්නේ. එතකොට දැවි තෙල් ටොන් 13500ක් පාවිච්චි නොකර ගබඩා කරලා තියෙනවා. උදේ ගම්මන් පිළමැතුමා කියනවා අධික වර්ෂාව නිසා විදුලි බල මණ්ඩලය අපෙන් දැවි තෙල් මිලදී ගන්නේ නැහැ. දැනටමත් අපි සීමිත ඩොලර් වැය කරලා ගෙනාපු බොර තෙල් වලින් නිෂ්පාදනය කළ දැවි තෙල් ටොන් 13500ක් විතර පාවිච්චි නොකරලා ගබඩා කරලා තියෙනවා. ඒ නිසා බොර තෙල් ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇතිවන බව කීම තවත් විහිළුවක්. ඒ වගේම පිරිපහදුවේ ධාරිතාව නිෂ්පාදනය වන නිෂ්පාදන අනුපාත ගැන වෘත්තීය සමිතිය කියන සංඛ්‍යාලේඛන සියල්ලම වැරදි.
ආයත් කියනවා පිළිපහදුවේ ධාරිතාව නිෂ්පාදනය වෙන නිෂ්පාදන අනුපාත ගැන වෘත්තීය සමිති කියන සංඛ්‍යාලේඛන සියල්ලම වැරදි. මොකද වුන් ගණන් හදලා පෙන්නවා ඒ සියල්ල මේ වෙනකොට වැරදි කියලා ඔප්පු වෙලා තියෙනවා. ලෝකේ බලවත් රටවල් පවා බලශක්ති අර්බුදයකට මැදි වෙලා අසරණ වෙලා ඉන්න වෙලාවක තෙල් නැති, තෙල් ගන්න ඩොලර් නැති, ගබඩා කරන්න තෙල් ටැංකි නැති රටක් වෙලත් අපි කොහොම වුණත් මේ වෙද්දිත් අපි අකණ්ඩව තෙල් සැපයුමක් සහතික කරලා තියෙනවා. ඒක හාස්කමක් වගේ වැඩක්. ඒක අමාරු වැඩක්. මේක අපි තේරුම් ගන්න සිද්ධ වෙනවා. පෙට්‍රල් ඩීසල් ආනයනය කරද්දී වැඩිපුර ඩොලර් 15ක් ගෙවලත් නැහැ. මේක තවත් බොරුවක්. බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහත්මයා කියනවා විදේශ විනිමය පෙට්‍රල් සහ ඩීසල් ඖෂධ ආහාර වගේ දේවල් වගේ අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් වැය කරන්න අපි සූදානම් වෙන්න ඕනේ මොහොතක් මේ. ඒ නිසා තෙල් පිරිපහදුව විවෘත කරනු බොර තෙල් ගෙන එනු කියා උද්ඝෝෂණය කරන තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක් එහෙම උද්ඝෝෂණ කරනවා දැක්කා. අපි බොර තෙල් ගෙනීම නතර කළේ රටේ පවතින විදේශ විනිමය සකසුරුවමින් පාවිච්චි කළ යුතු නිසා. උද්ඝෝෂණ කළාම ඩොලර් 15 වෙලා බොර තෙල් මිලදී ගන්න පුළුවන් වෙනවා නම් මමත් උද්ඝෝෂණයට එකතු වෙනවා. ඒ වගේම පෙබරවාරි වෙනකන් දැවි තෙල් පෙබරවාරියෙන් පස්සේ ලයිට් කපන්න වෙයි කියන කතාවත් බොරු කියලා අනික් පැත්තෙන් එහෙම නැත්නම් එහෙම තත්ත්වයක් නැහැ කියලාත් දිවෙන පුවත්පත තවදුරටත් වාර්තා කරනවා. මේ තෙල් නැහැ කිව්වා. ඒක බොරුවක් කියලා ඔප්පු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම විදුලිය කප්පාදුව ගැන චමින්ද සිල්ව තවදුරටත් කියනවා සාමාන්‍යයෙන් පෙබරවාරි මාසේ පායනවා. ඒ නිසා ඔය ජල විදුලි බලාගාරවලින් නිෂ්පාදනය කරන විදුලිය ප්‍රමාණය පහත වැටෙන නිසා ඉන්ධන අර්බුදය නිසා මේ සියලු කාරණා එක්ක ලයිට් කපන්න වෙයි කියලා තමයි නැත්නම් විදුලිය කප්පාදු කරන්න වෙයි කියලා තමයි සමහරු ගණන් බලලා කියන්නේ. හැබැයි චමින්ද සිල්ව වාර්තා කරනවා ජනවාරියෙන් පසු මේ තත්ත්වය ඇති වෙන්න එහෙම ඉඩකඩක් තියෙනවද? දෙවෙනි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම නිසා මේ දිනවල විදුලිය අවශ්‍යතාවයෙන් 65%ක් 70ක් පමණ ජල විදුලිය නිපදවනවා. හැබැයි ගල් අඟුරු වලින් ඉදිරියටත් නිපදවන්න පුළුවන්. ගල් අඟුරු ටෙන්ඩර් දෙකක් සඳහා ඉල්ලුම්කරුවෝ එහෙම නැත්නම් සැපයුම්කරුවෝ ඉදිරිපත් වෙලා නැහැ. ටෙන්ඩර් ඉදිරිපත් කළා නැහැ. ඒ ටෙන්ඩර් දෙක හදිසි මිලදී ගැනීම. හැබැයි සාමාන්‍යයෙන් දීර්ඝකාලීනව ගල් අඟුරු මිලදී ගැනීම සඳහා තියෙන ටෙන්ඩර් දෙක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ සැපයුම්කරුවෝ අඛණ්ඩවම දිගටම ඒගොල්ලෝගේ ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ දිගටම ඒ සාතික කරපු මිලත් එක්ක ඒගොල්ලෝ කලින් කියපු මිලට ඒගොල්ලෝ ගල් අඟුරු දෙනවා. ඒකට ගල් අඟුරු ටෙන්ඩර් දෙකක් සඳහා කවුරුත් ඉදිරිපත් වුනේ නැත ටෙන්ඩර් කරුවෝ ඒ හදිසි මිලදී ගැනීම නිසා පෙබරවාරිවලදී ලයිට් කපන්න වෙයිද නැද්ද කියන එක තවත් එක බිල්ලෙක් කියන එක තමයි දැනට වාර්තා වෙන තොරතුරු අනුව අද ජාතික පුවත්පත් සඳහන් කරන්නේ. කොහොමවත් ඒක ගැන මොකද ආණ්ඩුව කියන්නේ කියලා අපි බලමු. හැබැයි පෙට්‍රල් හිඟයක් ඩීසල් හිඟයක් ගැන කියන කතාව මොකක්ද කියලා දැන් පැහැදිලි. ඊළඟට අමාත්‍යාංශ 5ක විශේෂපත වෙනස් වෙයි කියලා දිවෙන වාර්තා කරනවා. එක රටක් එක නීතියක් බලකාය ජනාධිපති කාර්යාලයේ ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ ගෙනලා තිනවා. යනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික ප්‍රමුඛතා වැඩසටහන් 13ක් නම් කරලා තියෙනවා. ඒ 13 අතරට අරගෙන තිනවා එක රටක් එක නීතියක් බලකාය. ඒ බව අද දිව ඉන පුවත්පත කියද්දී විවාගාවට අවශ්‍ය සියලුම පොහොර 25 වෙනිදා සිට ගොවීන්ට දෙනවා කියලා දිනවෙන පුවත්පත වාර්තා කරනවා. තවත් නැනෝ නයිට්‍රජන් ලීටර් ලක්ෂයක් ලබන සතියේ මෙරටට විවාගාවට අවශ්‍ය සියලු පොහොර 25 වෙනිදා සිට ගොවීන්ට කියලා. ඔබ වැරදිලා හරි පහුගිය දවස්වල කොළඹින් පිට ගියා නම් දැන් මේ වැටිච්ච වැස්සත් එක්කම ගොවි ජනතාව ගොවිතැන් පටන් අරගෙන තියෙනවා. මේ කන්නේට පටන් අරගෙන තියෙනවා කියලා පේන්න තියෙනවා. ඒ නිසා අර පහුගිය දවසක පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මැතිතුමත් කිව්වා මේ පරණ ක්‍රමයට උද්ඝෝෂණ කරන්න එපා. ඒ කියන්නේ මැටි මෝල් ක්‍රමයට උද්ඝෝෂණ කරන්න එපා. ආණ්ඩු විරෝධී අලුත් විදියකින් පෙන්වන්න, නිර්මාණශීලී විදියකින් පෙන්වන්න කියලා. අපිත් හැම විටම හිතන්නේ අපේ උද්ඝෝෂණ ජනතාවට එරෙහි උද්ඝෝෂණ නොවෙන්න ඕනි කියලා. දැන් ජපානයේ බස් රියදුර වර්ජනය කරද්දී ඒගොල්ලෝ වැඩට නොවෙත් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? බස් එක දුවනවා. හැබැයි ටිකට් ගන්න නැහැ. ආණ්ඩුවට දනවන්න. බස් එක දුවන නිසා මිනිස්සුන්ට අවහිරයක් වෙන්නේ නැහැ. ආණ්ඩුවට දැනෙනවා මොකද ආදායම ලැබෙන්නේ නැහැ. ටිකට් එක ගන්න නැහැනේ. ටිකට් අය කරන්නේ ගාස්තු අය නොකර බස් එක දුවනවා. එතකොට මේ විදියට දැන් සමහර ඔය දැන් එළියට බහලා ඉන්න සමහර දේශපාලන පක්ෂ මීට අවුරුදු 10කට 15කට කලින් ඔවුන්ගේ විරෝධතා ව්‍යාපාර කොහොමද දියත් කළේ? ගම් වතුරක් ආව නම් ඔවුන් ගමට බහිනවා. ඔවුන් තමයි ලින්ට් එක සුද්ධ කරලා දෙන්නේ. මිනිසුත් එක්ක හිටියා. මිනිසුගේ ගැටලුව විසඳමින් උද්ඝෝෂණය කළා. දැන් මේ පොහොර ගැටලුවේදී උනත් කාබනික පොහොර අපි නිෂ්පාදනය කරා. අපි මෙහෙම නිෂ්පාදනය කරන්න ඕනේ. ආණ්ඩුව ගත්ත තීරණේ වැරදි නම් ඒක වැරදි. අපි ඔබත් එක්ක ඉන්නවා. අපි ඔබේ ගොවිතැන පාළු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මෙන්න මෙහෙම අපි කාබනික ගොවිතැන කරමු. ඒ ප්‍රවේශය කළේ නැහැ. මේ බැලුවේ කඩා වඩා දාලා ගොඩ යන්න පුළුවන්ද කියලා
අපි ආය කියන අර ගිය සතියේත් අපි පහුගිය දවසකත් මතක් කළා රටට උරුම කිසිම දෙයක් බිම නොදමන් නැසා හේතුව අද කැඩුදේ හෙට ඕනෑ විය හැකි වෙන නිසා හැමදාම චෝදනා කර ඉන්න විවේචන කර ඉන්න පිරිසක් විදියට නම් රටේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම කඩාබිඳ දැම්මට කමක් නැහැ. හැබැයි කවදා හරි දවසක රට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අද මේ දේවල් කඩලා වඩලා හරියන්නේ නැහැ. 71 89 කඩපු වඩපු අත්දැකීම් තියෙනවා. ලංගම වැටෙන්න බලපෑවේ සිනමා කර්මාන්තය වැටෙන්න බලපෑවේ චිත්‍රපට ශාලා ගිනි තැබීම බස් ගිනි තැබීම කියලා දන්න කිය නැත්තෝ කියනවානේ. ඒ අතරේ පනාමුරේ සිද්ධිය පොලිස් අත්අඩංගුවේදී මීගයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට මව්බිම වාර්තා කරනවා. දේහය වැඩිමල් සොහොයුරිට පනාමුරේ පොලිසියට දැඩි ආරක්ෂාවක් බෝතල් ප්‍රහාරය ගැන තවදුරටත් පරීක්ෂණ. මොකද ගම්වාසීන් පිරිසක් ඇවිල්ලා උද්ඝෝෂණ කළා. මෙතෙන්දී මාධ්‍යවේදීන් ඉන්න තැනටත් මේ බෝතල් ප්‍රහාරය එල්ල වුණා. මේ බෝතල් වල මොනවද තිබුණේ? මේ බෝතල් ඇතුලේ දියරයක් සහ වැලි වගේ දේවල් තිබුණා කියලා මාධ්‍යවේදීන් කියනවා. එතකොට මේ දියරය මුත්‍රාද කියලා සැකයක් තියෙනවා. එතකොට මාධ්‍යවේදීන් ඉන්න තැනටත් මාධ්‍යවේදීන්ටත් මේකෙන් හානි වුණා. කොහොමත් මේ කලහකාරී සිද්ධිය පිළිබඳව සහ විශේෂයෙන්ම මේ මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට යනවා. රස පරීක්ෂක වාර්තාව ආවයින් පස්සේ මේ පුද්ගලයාට පහර දීමක් නිසා මිය ගිහිල්ලා තියෙනවද? එහෙම නැත්නම් ගෙලසිර කරගෙන මිය ගිහිල්ලා තියෙනවද කියලා දැනගන්න පුළුවන් වෙයි. ඒ පිළිබඳව අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ ඉදිරි අවුරුදු 5ේදී රටට අවශ්‍ය වෛද්‍ය සැපයුම් 80%ක්ම රට ඇතුළේ නිෂ්පාදනය කරනවා කියලා සෞඛ්‍ය මාත්‍ය කෙහිලේ රඹුක්කල්ල මහත්මයා කියනවා. රටට අවශ්‍ය වෛද්‍ය සැපයුම් වලින් 80%ක් ඉදිරි 5 අවුරුද්දේදී මේ රට තුළම නිෂ්පාදනය කිරීම ඉලක්කය ඒක සම්පූර්ණ කරනවා කියලා 17 වෙනිදා බණ්ඩාරගම ප්‍රදේශයේදී ආරම්භ වුණ ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මුදල් ඇමති බෙසිල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි ආරම්භ වුණේ. එක්සත් ජනපදයේ සමාගමක් තමයි ආයෝජන කරන්නේ. නවීන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන මේකේ මූලික කටයුතු කොවිඩ් වසංගතය පැවති වකවානුවේ තුලදීම ආරම්භ වුණා. රටවල් 120ක් පුරා මේක නිෂ්පාදන බෙදා හැරීම සිදු කරනවා. නෙදර්ලන්තය, ජර්මනිය, චීනය වගේ රටවල් රැසකට අනුබද්ධිත කර්මාන්ත ශාලා ක්‍රියාත්මකයි. මේක ප්‍රධාන කර්මාන්ත ශාලාව එක්සත් ජනපදයේ ස්ථාපිත වී තිබෙනවා. වෛද්‍ය උපකරණ තුළ නිෂ්පාදන මෙරටින් අපනයනය කිරීමේ හැකියාවක් යනුව ලැබෙනවා. ඒ වගේම ලංකාවේ ශ්‍රමිකයන්ට ලංකාවේ දරුවන්ට රැකියා ලැබෙනවා මේ අවස්ථාවත් එක්කම. ඒ අතරේ සතොස නව ශාඛා 1000ක් විවෘත කරනවා. සතොස නව ශාඛා 1000ක් දක්වා පුළුල් කරනවා කියලා වෙනදා ඇමති ආචාර්ය බන්දුලු ගුණවර්ධන කියන්නේ. එපාවල වාර්තාකරු අද පුවත්පතට සඳහන් කරනවා. ඒ අනුව ගෝලීය ආර්ථික අවපාතය හමුවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම 3 බැගින් ලංකා සතොස නව අලෙවිසැල් විවෘත කරනවා. එතුළින් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගන්නවා. ලෝකේ පුරාම සමස්ත රටවල් තුල නිෂ්පාදනය වෙట్లా, සැපයුම් ජාල කඩා වැටලා, බඩගින්න මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි කරන්න ඕනේ කොහොම හරි වෛරසෙන් ආරක්ෂා වෙලා ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරන එක. දැවැන්ත ලෝක බලවතුන් පවා කඩා වැටෙද්දී පිරිමැසුම්දායීව කටයුතු කරමින් මෙරට ජනතාව රැක ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නවා. ඒ අනුව තමයි ගමකට ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට ලංකා සතොස 3ක් සහතික මිලට අඩු මිලට බඩු විකුණන්න විවෘත කරන්න කියලා එතුමා කියනවා. ඒ අතරේ කොටි මහවිරු සැමරුම් වලට එරෙහිව මුලතෙව් පොලිසි 7ක් තහනම් නියෝග අරගෙන අනේ එහෙනම් ගැටලුවක් වෙලා නැහැ. කොටි මහවිරු සැමරුම් වලට එරෙහිව පොලිසිය තහනම් නියෝග ඉල්ලලා තියෙනවා. පොලිසි 7කට තහනම් නියෝග දීලා තියෙනවා. වවුනියාවේ එන් ප්‍රියදර්ශනී වවුනියාවේ රසාදී චතුරංගි ගමගේ වාර්තා කර සිටින්නේ. ඊළඟට මේ දවස්වල රුපියල් 5000ක් අරන් ගියාම 5000 වාෂ්ප වෙන අසුරු සැනින් බෝංචි මාළු මිරිස් රුපියල් 500ට කිට්ටු කරයි. බැස්ස ඊළඟට කොහොමත් ඉල්ලුම වැඩි වෙන කාලේ ඉස්සරහට යනවා බෝංචි මාළු මිරිස් රුපියල් 500ට කිට්ටු කරයි කියලා මේ වාර්තා කර සිටින්නේ අද මව්බිම පුවත්පත. ඊළඟට ඒ පුවතෙන් පස්සේ අවධානය යොමු කරන්න කැමති එළවලු මිල එහෙමයි මාළු මිල ගැන ආයි කවර කතාවද? එක පැත්තකින් ගත්තාම මූදු යන්න බැරි වුණා මේ අයහපත් කාලගුණය නිසා. ඊළඟට ඩීසල් මිල, භූමි තෙල් මිල වැඩි වුණා. ඩීසල්, භූමි තෙල් මිලදී ගැනීමේදී දුෂ්කරතා තිබුණා. හිඟයක් නෙවෙයි මිලදී ගැනීමේදී දුෂ්කරතා තිබුණා. ඒකත් එක්ක මාළු මිලත් ඉහළ යයිද? ඒ අතරේ වාද්දුවට මාළු වැස්සක් වැටිලා තියෙනවා. වටිනාකම රුපියල් කෝටියයි කියලා RAS ප්‍රේමතිලක බණ්ඩාරගම ඉඳලා වාර්තා කරනවා. ඒ වගේම මව්බිම් පුවත්පතට මේ පොත වාර්තා කර සිටිනවා. පොතුපිටියේ සුමිත් රණවක. ඒ අනුව කහපරව්, කීරලාව, අලගුඩුව කියන මාළුන්ට අයත් මාළු
කෝටි 2ක පමණ වටිනාකම කිනුත් මාළි ප්‍රමාණයක් මේ විදියට වාද්‍ය ප්‍රදේශයේ මාදල් 2කට හමු වුණා කියලා වාර්තා කර සිටිනවා. දැන් එක පැත්තකින් මේක ආර්ථිකයට එනත්තං ආර්ථික ක්‍රියාදාමය පෝෂණය ගැන කතා කරම් මේක අස්වන්නක්. අනිත් පැත්තෙන් ගත්තාම පවුපින් ගැන සැලකුවොත් මේක එහෙම කොහොමද උච්ච සොරෙන් කියන්නේ කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඕක තමයි හොඳ නරක කියලා ඉරක් ගහලා වෙන් කරන්න කොහොමද? ඒක හරි අමාරු වැඩක්. වාද්‍ය මාළු දැල් 2කට කෝටියකට වඩා මසුන් 80 කියලා කියද්දි අපි අර කලිනුත් කිව්වනේ ජීවත් වෙද්දිත් අපිට නයින් පොළඟුන් එක්ක ගෝනුස්සන් එක්ක තමයි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. සුභාෂිතේ නම් කියන්නේ අනිත් සත්තුන්ගේ එක්ක දිව අග තියෙන්නේ එක්ක නැත්තම් වලිගේ අග තියෙන්නේ විස මිනිස්සුන්ගේ විස මුළු ශරීරය පුරා කියලා මාතර මහරෝහලේ මිනි කාමරයට නැයි ගැරන්ඩි මීයෝ තලගොයි රිංගල කියලා අද ලංකාදීපයේ මුල් පිටුවේම වාර්තා කරනවා මේ පුවත. ඒ නිසා සමහර වෙලාවට නයි පොළොංගු ගැරන්ඩි මේ ආදී සත්තු රෝහලේ ඇතැම් කාර්යාලවලට පවා යනවලු. සමහර වෙලාවට මෘත ශරීර සත්තුන් විසින් සපා කරනවලු. එතකොට එක සිද්ධියක් වාර්තා වෙනවා සමහරලාට ප්ලාස්ටර් ඔෆ් පැරිස් වගේ දේවල් දාලා තමයි මේ මල සිරුරු වල මුහුණු නැවත සකස් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මාතර මහරෝහලේ මිනි කාමරයට නයි ගරඬ මීයෝ තලගොයි රිංගලා කියලා ක්‍රිෂාන් ජීවක ජයරූපගේ වාර්තාව අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේම වාර්තා කරනවා. මෘත ශරීරාගාරයේ දොර කැඩෙලලු. ඒක තමයිලු හේතුව විදිහට සඳහන් කර සිටින්නේ. කොහොම වුණත් අපි ආයිත් කියන්නේ අර ජීවත් වෙලා ඉන්න කාලෙත් සර්පයොක්ක ජීවත් වෙන එකේ මරණයට පස්සෙවත් සර්පයන්ගෙන් ඈත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අසාධාරණයක් නේ. ඒ අතරේ මව පන්සලටදී මහාන කළ දරුවා ඉල්ලා පියා උසාවියට එයි කියලා කළුතර සුනිල් එස් තන්ත්‍රි වාර්තා කර සිටිනවා. ඒ අනුව සාමාන්‍යයෙන් පැවිදි ජීවිතයට පත් කරනවා නම් මවපියා දෙන්නගෙම අවසරය ඕනලු. හැබැයි අම්මා තමයි ලියවිල්ලකින් ලියුමකින් මේ තමන්ගේ දරුවා සසුනට පූජා කරලා තියෙන්නේ. තාත්තා ඒකට එරෙහිව ගොනු කරලා තියෙනවා පැමිණිල්ලක්. කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන් දෙනී මහත්මිය දිසා අධිකරණයේ නඩුවක් පවරා තම දරුවාගේ භාරකාරත්වය ලබා ගන්නා ලෙස එම පියාට නියෝග කළා. එතකොට මහේස්ත්‍රාත් අධිකරණයකට බලයක් නැහැ මේ වගේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග කරන්න. ඒ නිසා දරුවාගේ භාරකාරත්වයේ සම්බන්ධයෙන් නඩු කටයුතු තියෙන්නේ දිසා අධිකරණ වලට. ඒ නිසා දිසා අධිකරණයේ තීන්දුවක් නඩුවක් පනවලා මේ නඩු කටයුත්තකින් තීන්දුවක් ගන්න කියලා තාත්තට කියනවා. එතෙක් ඒ පැවිදි වෙච්ච ඒ තාත්තගේ දරුවට ඒ ආකාරයෙන්ම සසුන් ජීවිතයේ ඉන්න කියලා මහේස්ත්‍රාත්වරිය උපදෙස් දීලා තියෙනවා. දරුවෝ කියන්නේ කොයිතරම් වටිනවද? ලංකාවේ දරුවෝ රට ගියත් වටිනවා තමයි. මෙරට හිටියත් වටිනවා තමයි. තැන තැන මැණික් වගේ මතුවෙන ඔප වැටි. ඕස්ට්‍රේලියාවේ ලාංකික සිසුවෙකින් වෙඩි නොවදින අධිතාක්ෂණික ඇඳුමක් ජාතික පුවත්පත් සියල්ලම තිබුණා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන ප්‍රභානී රණවීර මහත්මියගේ මේ නව නිපැයුම ඒක ලෝහ වෙඩි නොවදින ඇඳුමක් කියලායි සඳහන් කර සිටින්නේ. වෙඩි නොවදින ඇඳුම් දැනටත් තියෙනවා. හැබැයි ඒවට වඩා බර අඩුයි සැහැල්ලුයි. අනිත් එක තමයි දැනට තියෙන වෙඩි නොවදින ඇඳුම් ඇඳම මරණයෙන් බේරුණා වුණාට ශරීරයේ අභ්‍යන්තර අවයවවලට ඉන්ද්‍රියවලට හානි වෙන්න පුළුවන්ලු. මේ අලුත් නිපැයුම නිසා ඒක අවම වෙනවා. එහෙම නැත්නම් ඒක නැත්තරම නැහැ කියලා තමයි සඳහන් කර සිටින්නේ ජාතික පුවත්පත්. ඒ අතරේ මුතුරාජවල කතාව යනවා දිගට. මුතුරාජවල හෙලිකොප්ටර් අංගන ඉදිරිපත් කරන්නේ ඉදි කරන්නේ නැහැ. ගෝල්ෆ් ෆේස් පිටි එහෙම නැත්නම් හෝටල් ඉදි කරන්නේ නැහැ. ගෝල්ෆ් පිටි හෝටල් ඉදි කරන්නේ නැහැ කියලා පරිසර ඇමති මහින්ද අමරවීර මහත්මයාත් ආයි සහතික වෙනවා. නිදර්ශනී වික්‍රමසිංහයි වාර්තා කරන්නේ මුතුරාජවල තෙත්බිම් වන සංරක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරාගන්නේ ඒකේ හෙලිකොප්ටර් අංගන ගොල්ෆ් පිටි හෝටල් ඉදි කරන්න නෙවෙයි. ඒක රම්සා තෙත්බිමක් විදියට ආරක්ෂා කිරීම සඳහා කියලා තවදුරටත් තහවුරු කරනවා. දැන් මෙච්චරත් කියද්දි සමහර වෙලාවට ඒ පළාතේ ඉන්න ජනතාව අවුස්සලා තියෙනවා. වැරදි තොරතුරු ගිහිල්ලා තියෙනවා. ඒ වැරදි තොරතුරු කවුද යව්වේ කින්ද මන්ද හේතු මොනවද කියලා දැන් ටික පැහැදිලි වෙමින් යනවා. ඒ අතරේ යුරෝපා සංගමයේ තීන්දුවක් අරගෙන තියෙනවා. වනාන්තරකරණයට එහෙම නැත්නම් වනාන්තර ගස් කපන රටවල් වලින් වනාන්තර හරණය සිදු කරන රටවල් වලින් ආහාර සහ ලී ආනයනය නැවැත්වීමට යුරෝපා සංගමයේ තීරණය කර තිබෙනවා. අද පුවත්පතයි මේ පුවත වාර්තා කර සිටින්නේ. ඒ අනුව ඒ වගේ වනාන්තර හරණය සිදු කරන කියන්නේ ගස් කපන කැලෑ කපන රටවල් වලින් සෝයා, හරක් මස්, පාම් තෙල්, කොකෝව සහ කෝපි වගේම ලී නිෂ්පාදන සිදු කරන සමාගම් කිසිදු ලෙසකින්වත් වනාන්තර හරණයක් සිදු නොකළ බවට සහතිකයක් අරගෙන තමයි
එවන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සහතිකය ගන්න බැරි නම් බහන්න ගන්නේ නැහැ. ඒකට දැන් මේකත් ආය අනිත් පැත්තෙන් ගත්තාම අධික පරිභෝජනයේ තියෙන මේ යුරෝපා රටවල එහෙම නැත්නම් මේ ධනවත් රටවල් සාමාන්‍යයෙන් හරක් මස් කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා ජලය ලීටර් 12000ක් විතර වැය වෙනවා කියලා කියනවා. එතකොට එහෙම බැලුවම ඔවුන් තමයි අධික පරිභෝජනය කරන්නේ. ඒ අධික පරිභෝජනය නිසා තමයි දියුණු වෙන රටවල් තුන්වෙනි ලෝක රටවල් වල වනාන්තර හරණය සිද්ධ වෙන්නේ. දැන් ඒගොල්ලොම කියනවා වනාන්තර හරණය සිදු නොවෙනවා කියලා සහතික කළොත් විතරයි අපි මේ භාණ්ඩ මිලදී ගන්න කියලා. ලෝකෙ කරගෙන විදිහ හරි වෙනස්. ඒකයි හිතෙන්නේ. ඊළඟට උඩ බලාගෙන තමයි බොහෝ දෙනෙක් ගමන් කරන්නේ. එතකොට මේ යුරෝපා රටවල් වනාන්තර හරණය පරිසරය ආරක්ෂා කිරීම ගැන කියනවා. හැබැයි ඒගොල්ලෝගේ අධික පරිභෝජනය තමයි මේවට හේතු. එහෙන් බැලුවහම මේගොල්ලෝ කකුලුව වගේ තමයි ගමන් කරන්නේ. කෙලින් යනවා කියලා හිතාගෙන යන්නේ ඇදේට. ඒගොල්ලෝ ඇදේට යන ගමන් අපිට කියනවාද කෙලින් යන්න කියලා. ක්‍රිස්මස් දූපතේ පාරවලුත් වහන්න සිද්ධ වෙලා මිලියන 50කට අධික රතු කකුළුවන් ප්‍රමාණයක් වනයේ සිට වෙරළට ඇදෙන නිසා. මේක වසර පතා සිදුවන කාරණාවක්. ක්‍රිස්මස් දූපත මේක එක පැත්තකින් සංචාරක ආකර්ෂණය දිනා ගන්න කාරණාවක්. හැබැයි මේ පාරවල් වල වාහන ගමනාගමනය සීමා කරලා ඒවට බාධා දාලා මේ කකුළුවන්ට වනයට ඇදෙන්න පහසුවෙන් ඉඩ සැලසෙන විදියට අදාළ බලධාරීන් කටයුතු කරලා තිනවා. කකුළුවන් පාලනය කිරීමක් අපහසුයි. කකුළුවන් මාර්ගවලින් ඉවත් කරන්න වගේම ඔවුන් නිසා සිදුවන මාර්ග වසා දැමීම ගැන ජනතාවට තොරතුරු සැපීම සඳහා ක්‍රිස්මස් බලධාරීන් කටයුතු කරලා තිනවා. ක්‍රිස්මස් දූපතේ මේ විදියට රතු කකුළුව පාර හරහා වනාන්තරයට යන ගමන අවුරුදු පතාම මේ කාලෙදි සිද්ධවන්නක්. ඒ කකුළුව නම් දන්නවා උන් යන්නේ ඇදේට කියලා. ඊළඟට එම කිව්වම මේ අද දිවෙන පුවත්පතේ හරි ආකර්ශනීය ලිපියක් තිබුණා. අමුතු පැටික්කියෙක් ගැන, රෝස පැටික්කියෙක් ගැන. රෝස පැටික්කියෙක් ගැන කිව්වයින් පස්සේ හිතෙයි මේ දරු පැටික්කියෙක් ගැන කියලා නෑ. නන්දන ශ්‍රී කෝට්ටේගොඩ පාලින්ද නුවරේ ඉඳලා වාර්තා කරන්නේ මේ බලු පැටික්කියෙක් ගැන. ඔබ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා කවුදයි රෝසිගෙන් අහන්න. මහාමාන්‍ය ඩීඑස්.එන් අනායකගේ රුව ඇය උද්‍යෝගයෙන් යුතුව දිවගොස් පෙන්නනවා. ශ්‍රී ලංකාවේ පළමුවන කාන්තා අගමැතිතුමිය කවුද කියලා පෙන්නුවොත් සිනමාව බණ්ඩාරණ අගමැතිනියගේ රූපිකාවට ගිහිල්ලා සතුටින් වලිග වන්නනවා. ඉලක්කම් එකතු කිරීමට, ඉලක්කම් අඩු කිරීමට, බෙදීමට, වැඩි කිරීමට රෝසිට පුළුවන්. මේ පුහුණුව දීලා තියෙන්නේ දිලීප මාමා. දිලීප දිනූෂ් කියන්නේ රෝසි තමන්ගෙම නම ඇහුවම වත්තේ තියෙන රෝස මල් ගොමුවකට ගිහිල්ලා රෝස පොකුරක් අරගෙන යනවා කියලා. මේ පුහුණුකරු තමයි දිලීප දිනූෂ්. දිලීප කියන විදියට එයාගේ නම මොකක්ද කියලා ඇහුවාම වත්තේ තියෙන රෝස ගහක් ගාවට ගිහිල්ලා රෝස මලක් උස්සන් එනවා. ඒ වගේම රෝසගේ මේ හැකියාව නරඹන්න පාසල් දරුවන්ට පාඩම් කියා දෙන්න බුලත් සිංහල ප්‍රදේශීය විද්‍යාලවලින් දැඩි ඉල්ලුමක් තියෙනවලු. ඒ කියන්නේ ටීචර්ලා කියනවා ඇති බලන්නකෝ රෝසිට ගණන් හදන්න පුළුවන් ඕගොල්ලොන්ට බෑනේ කියලා. කොහොමුණත් රෝස පැටික්කි බලු පැටික්කි ගණන් හදනවලු. ඊළඟට සාමාන්‍ය දැනීමත් හොඳයි කියලා තමයි කියන්නේ. ජෙනරල් නොලෙජ් උත් එයාගේ හොඳයිලු. එහෙම කිව්වම ඊට පස්සේ අපි අවධානය යොමු කරන්න කැමති පහුගිය දවසක අපි වාර්තා කරපු කාරණාවක් තමයි සිනමාව ලංකාවේ සිනමාව කර්මාන්තයක් විදියට ප්‍රකාශයට පත් කරන්න මුල්ම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වුණා. අග්‍රාමාත්‍යතුමා සහ කර්මාන්ත ඇමතිතුමා විදිහට විමල් වීරවංශ ඇමතිතුමාගේ මූලිකත්වයෙන් තමයි කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ප්‍රවීණ රංග ශිල්පී ආචාර්ය රවින්ද්‍ර රන්දනීය මහත්මයා මේ පිළිබඳව අද සටහනක් තබනවා. අපේ විෂය නීතියෙන්ම කර්මාන්තයක් වීම සිනමාවට සුබ වේවි කියලා. ඒ අනුව මේක ලංකාවේ සිනමා කර්මාන්තයේ සැබෑ ආරම්භය සනිටුහන් කරන අවස්ථාව. ලෝකෙ බොහෝ රටවල් මේ දේවල් කරලා තිබුණා. අපිත් ඉල්ලුව අධික කාලයක් තිස්සේ හැබැයි ලැබුණේ නැහැ. එතකොට අජිත් අලහකෝන් ප්‍රශ්න කරනවා මොකක්ද සිනමාව කර්මාන්තයක් විදිහට ප්‍රකාශයට පත් කරාම ලැබෙන සහනය? ආචාර්ය රවින්ද්‍ර රන්දිනී කියනවා උදාහරණයක් විදිහට සිනමා ශාලාවලට සහන මිලට විදුලි බලය ලබා දෙනවා නම් ඒක විශාල සැනසීමක්. ඒ විදිහට කර්මාන්තයක් විදිහට පිළිගත්තම අනිකුත් කර්මාන්ත ලබන අනුග්‍රහය තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ. කර්මාන්තයක් ලෙස පිළි අරගෙන තියෙන නිසා බැංකු මගින් ප්‍රතිලාභ ලැබිය යුතුයි කියන ස්ථාවරය ගොඩනගන්න හැකියි. ඒ අරන කර්මාන්තයක් බවට පත් කළ නිසා මේ ප්‍රතිලාභ ලැබෙනවා කියලා එක එල්ලේ කියන්න බෑ. කර්මාන්තයක්
ඒ ඇරෙන්න එන කර්මාන්තයක් බවට පත් කළාම මෙන්න මේවා ලැබෙනවා කියලා නිසි වශයෙන් කියන්න බෑ. මොකද මේක ගඩොල් එහෙම නැත්නම් මැටි වගේ එහෙම භෞතික නිෂ්පාදන ද්‍රව්‍යමය නිෂ්පාදන කරන්නේ නැති නිසා හැබැයි ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට කොයි විදිහටද දායකත්වය ලැබෙන්නේ උදාහරණයක් තමයි අනිත් කර්මාන්තකරුවන්ට ලැබෙන විදුලිය සම්බන්ධයෙන් ලැබෙන සහනදායීත්වයෙන් වගේ දේවල් ලැබෙන්න පුළුවන්. ඒ වගේම රජය පිළිගත් ගෞරවනීය කර්මාන්තයක් ලෙස යෙදී සිටිනවා කියලා රජය පිළිගත්ත ගෞරවනීය කර්මාන්තයක යෙදී සිටිනවා කියලා ඒකේ ඉන්න වෘත්තීයවේදීන්ටත් පිළිගැනීමක් ලැබෙනවා. මෙතෙක් අපි ෆිල්ම් ඉන්ඩස්ට්‍රි කියලා කිව්වා. හැබැයි ඉන්ඩස්ට්‍රි කියලා කිව්වට ඒක කර්මාන්තයක් බවට පත් වෙලා තිබුණේ නැහැ. මේ කැබිනට් පත්‍රිකාවෙන් පස්සේ ලංකාවේ සිනමා කර්මාන්තය මුල්ම වතාවට ස්ථාපිත වෙයි. මොනවද ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ කියලා සමාජ ඉස්සරහට කතා බහක් ඇති වෙයි. ආචාර්ය නන්දා මාලනිය අලුත් සින්දු 6ක් කළා කියලා පුවතක් වාර්තා වෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය 5කට සින්දු කිව්වලු. ඊට පස්සේ එන්න තියෙන චිත්‍රපටි 2කට විතර සින්දු කියලා තියෙන මහාචාර්ය සුනිල් ආරයත්නගේ කදර දිව්‍යරාජ කියන චිත්‍රපටයට සහ ක්ෂීරසාගරයේ කැළඹේ කියන චිත්‍රපටයට සින්දු අලුතෙන් 5ක් ගායනා කරලා තියෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු තනු 2ක් සහ දර්ශන රුවන් දිසානායකගේ තනු 2කට ආදී වශයෙන් මේ අලුත් ගීත 5ම වගේ රචනා කළේ තරුණ අලුත් ගීපද රචකයන් කියලත් එතුමිය සඳහන් කරනවා. ඒ වගේම සංගීත අරම පන්දිත් පටන් ගත්ත කියලත් සඳහන් කර සිටිනවා. අරුණ පුවත්පතට කාටූන් අදින හසන්ත විජයනායක හසන්ත අදිනවා කාටූන් එකක්. ඊයේ පෙරේදා අගමැතිතුමත් කිව්වනේ අපිට ඡන්ද දීපු මිනිස්සු ඉන්නේ හරි අමාරුවෙන් කියලා. ජනතාව ජීවන සටනේ ජනතාවගේ සටනේ සජිත් ප්‍රේමදාස මහත්මයා එල්ලිලා. ජනතාවගේ සටනේ යාන්තම් ඉල්ලිලිනවා සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා. අද මේ හසන්ත අඳින කාටූන් එක තමයි අපි දැක්කේ. මේ දකින්නේ හුරේරානේ. මේ හුරේරා. ඔව් හුරේරා අඳින්නෙත් හසන්තම තමයි. හුරේරා පොකට් කාටූන් එක. ඔව් හුරේරා පොකට් කාටූන් එක බොරතෙල් වෙනුවට පිරිපහදු කළ තෙල් ගෙන්වන එක ලාභයි කියලා ගම්මන්පිල කියනවා. ගම්මන්පිලට මුල කීයක් තියෙනවද සර්? මුල කීයක් තියෙනවද සර් ගම්මන්පිල සර්ට? ඊට පස්සේ අපි බලනවාද මේ අරුණ පත්තරේ අර කාටූන් එක. ඔව් මෙන්න ඒක. සජිත් මහත්තයා ජනතාවගේ ජීවන සටනේ එල්ලිලා කොහොම හරි බේරිලා ඉන්නවා. වැටෙයිද? ගොඩයයිද? බලමු. ඒ අතරේ අනුර තේනුරුව අඳින කාටූන් එකක් දිනවෙන පුවත්පතට සෑර් එදා කාටවත් කරදරයක් එහෙම උනේ නෑ නේද? සජිත් මහත්තයාගෙන් අහනවා. සජිත් මහත්තයා කියනවා ඒකනේ බං හිතට අමාරු. ආණ්ඩුව එකවුන්ට් එකට කිසි දෙයක් දාගන්න බැරි වුණානේ. ඒ අතරේ ආණ්ඩුව එකවුන්ට් එක හිස්. එතකොට ආණ්ඩුව මේ දවස්වල එකවුන්ට් එක පුරව ගන්න බාරහාර ඒ කියන්නේ පළතුරු පූජාවල් අරගෙන පළතුරු වට්ටි අරගෙන දෙන දෙයියන් හොයාගෙන යනවා. කවුද මේ දෙන දෙයියෝ? බංගලිදේශ දෙවියෝ, ඉන්දිය දෙවියෝ, IMF දෙවියෝ, චීන දෙවියෝ. මේ අවන්ත ආටිකලගේ කාටූන් එක අද පුවත්පතෙන් තෝරගන්නේ. පූජ වට්ටි එහෙම අරගෙන යනවා දෙන දෙවියන්ගෙන් ණය ඉල්ලන්න කියලා. බංගලදේශ දෙවියන්ගෙන්, ඉන්දියා දෙවියන්ගෙන් එහෙම ඔය දෙවියන්ගේ දේවාල පහු කරගෙන යද්දී IMF දෙවියෝ ඉස්සරහා ඉඳගෙන ඒකේ ඉන්න කපු මහත්තයා එන්න මේකටත් එන්න. අනේ මේකටත් එන්න. අනේ මේකටත් එන්න කියලා කපු මහත්තයා ආරාධනා කරනවා ආණ්ඩුවේ කට්ටියට. කවුද මේ කපු මහත්තයා? රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි IMF දෙවියන්ගේ කපු මහත්තයා කියලා කියන්නේ. දැන් අද අජිත් නිවාඩ් කප්‍රාල් මහ බැංකුව අධිපතිතුමත් කියනවා IMF එකෙන් ණය ගන්නෙත් නෑ කියලා. ඊළඟට අනිත් පැත්තෙන් කියනවා ප්‍රශ්න ටිකත් විසඳනවා කියලා. IMF එකෙන් ණය ගන්නෙත් නැත්තම් කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? අද 7 වෙනි පැයේදී ඕක ගැන කතා කරන්න පුළුවන් වෙයි. ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රමසිංහ මහත්මයානවා. ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මහත්මයානවා. සිංහෙක් කියලා කිව්වට ගමන්නේ. වැඩ කළොත් ඒ විදිහට ආචාර්ය ප්‍රියත්බන්දු වෙනවා. ඒ අනුව කොහොමද මේ උගුලෙන් බේරෙන්නේ කියලා කතා වෙවි. ඊළඟට හැමෝටම පානීය ජල ලබා දෙන එක තමයි මේ අවුරුද්දේ ඉලක්කය. ඒකට කොහොමද යන්නේ? දවසේ පද 4 තියෙනවා. දවසේ පද 4 විදුර අබේනායකගේ විදුලිය ජලය පෙට්‍රල් ගෑස් රටකට ඕනෑ නමුත් දෙන්නට එපා අඩුවට SBCT ගම්මන්පිලගේ සහයට නලියයි ඇමතිකම් හීනයක් හිතයට. ඔහොම කියන්නේ ඇමතිකම් හීනයක් හිතේ තියෙන නිසා කියලා තමයි විදුරට හිතෙන්නේ. අපි නැවත හෙටත් මුණ ගැහෙනවා. හෙටත් පත්තර මින්තුව රැස් වෙනවා. පරිස්සමෙන් ඉන්න. උඩ ආයිබෝවන්.